හොඳයි අපි අද දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. ශුද්ධ බයිබලය තියන අය ඒ බයිබලයේ පෙරලා ගන්න ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය සහ පළමුවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදය වෙතට අපි අද අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේ ඒ තුලින් පැහැදිලි කළ දේවල් අපි ඉගෙන ගන්න සූදානම් වෙමු. අපි පහුගිය දවසේ බැලුවා ජේසුස් වහන්සේව මරණයෙන් උත්ථානය කළ පසුව උන්වහන්සේ දින 40ක් තමන්ගේ ගෝලයන්ට ප්‍රකාශ වෙමින් මේ උන්වහන්සේ උත්ථානය කළ ශරීරයෙන් යුක්තව තම ගෝලයන් සමග නැවත ඔවුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳව වැඩිදුරටත් කරුණු උගන්වමින් ඒ වගේම ගෝලයන්ට උපදෙස් දෙමින් ඔවුන් ඉදිරියේදී කළ යුතු සේවාවන් පිළිබඳව ඔවුන්ට තවදුරටත් මඟ පෙන්වමින් දින 40ක් හිටිය බව සහ දින 40කට පසු උන්වහන්සේ ස්වර්ගයට ඔසවගත් බව අපි පහුගිය දිනක ඉගෙන ගත්තා. ඉතින් අපි ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය වෙතට අවධානය යොමු කරමු. බයිබල් තියෙන හැම කෙනෙක්ම ඒ පරිච්ඡේදය පෙරලා ගන්න. පළවෙනි පරිච්ඡේදය ක්‍රියාපොත උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමෙන් නහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. මක්නිසාද යොහාන් වතුරෙන් බෞතිස්ම කළේය. නමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරනු ලබන්නහු යයි කීසේක. ජේසුස් වහන්සේ පොළවෙන් නික්මිලා ස්වර්ගයට ඔසව ගන්න සූදානම් වෙන වෙලාවේ ජේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරලා කියනවා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය එහි සඳහන් වෙනවා මම නුඹලට කියලා දුන්න නුඹලා මාගෙන් අහපු පියාණන් වහන්සේගේ පොරොන්දුව වන ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන තුරු නුඹලා යෙරුසලමෙන් අහක්ව නොගොස් මෙහි රැඳී සිටින්න අවශ්‍යයි කියලා ජේසුස් වහන්සේ ගෝලයන්ට උගන්වනවා. ඒ වගේම ගෝලයන්ට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන තුරු කිසිවක් කරන්න යන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන්නේ නැතුව නුඹලට මගේ සේවය කරන්න බෑ. ඉතින් ගෝලයෝ ඇසුවා ඔබ වහන්සේ මේ උගන්වපු රාජ්‍ය මේ කාලේ ඔබ වහන්සේ අපිට පිහිටුවල දෙනවද? අපි මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕන? ජේසුස් වහන්සේ එක දෙයයි උන්ට කිව්වේ ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණෙන්න අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ ආවේ නැත්තම් නුඹලට මේ කරන කිසිම සේවයක් කරන්න බෑ. නුඹලාගේ දැනුමේ තරමින් නුඹලා ඉගෙනගෙන තියෙන ප්‍රමාණයෙන් නුඹලට තේරෙන ප්‍රමාණයෙන් මේ සේවය කරන්න බෑ. ඒ නිසා නුඹලා ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන තුරු කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා තමයි අපි අද දවසේ පහුගිය निराහාර කාලය තුල අපි ඉගෙන ගත්තේ ශුද්ධාත්මයන් වහන්සේ අපගෙන් පහ වෙලා ගියොත් අපි කරන කිසිම සේවයක් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ වගේම අපි අතහැරපු දේ වෙතට නැවත අවධානය දීලා අපි ලෝකයේ සමග ආයෙ මිශ්‍ර වෙලා අපි ලෝකයට ආයෙත් ආස වෙන්න පටන් ගත්තම කුමක්ද සිදු වෙන්නේ? දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙලා ඉන්න එක වෙනුවට ලෝකයේත් එක්ක ගිහිල්ලා ආයෙ මිත්‍රකම් පවත්වන්න ගියාම ඔබේ පරණ යාළුවොත් එක්ක පරණ නෑදෑයොත් එක්ක ඔබ පරණ කරපු පුරුදු වලට ආයසරයක් ගිහිල්ලා ඇබ්බැහි වුණාම ඔබ කලින් කරපු දේවල් ඒව නැවත නැවත කරන්න පටන් ගත්තාම මොකද්ද වෙන්නේ? එතකොට ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් වෙන් වෙනවා. ඒ වෙන් කිරීම දෙවියන් වහන්සේ විසින්මයි කරන්නේ. ඒක අපි निराහාර දවසේදී ඉගෙන ගත්තා. අපි පළමු ප්‍රේමයෙන් වෙන් වුණාම දෙවියන් වහන්සේ විසින්ම ශුද්ධාත්මයන් වහන්සේ අපගෙන් ඉවත් කර ගන්නවා. හරිද? ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ ඉවත් කර ගත්තට පස්සේ අපි කොච්චර යාඥා කළත් ප්‍රයෝජනයක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ අපෙන් ඉවත් කරගත්තට පස්සේ අපි කොච්චර පූජාවන් ඔප්පු කළත් ප්‍රයෝජනයක් නැහැ. අපි කොයිතරම් මේ දේවල් කරන්න උත්සාහ කරත් අපි කොච්චර සේවයක් කරන්න උත්සාහ කළත් අපි කරන දේවල් එලෙසම කරගෙන ගියත් වැඩක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ අපගෙන් ඉවත් වුණාට පස්සේ මේ නිසා ජේසුස් වහන්සේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අනිවාර්යෙන් නුඹලා සමග ඉන්න අවශ්‍යයි. එහෙම නැතුව නුඹලට සේවය කරන්න බෑ. ඒ නිසා දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි ඔබ සමග ශුද්ධාත්මයන් වහන්සේ සිටීමේ වැදගත්කම කොච්චරද කියන එක.
හරිද? ඔබට ශුද්ධාත්මයන් වහන්සේ නැති වුණොත් අය එතනින් එහාට වැඩක් නැහැ. එතනින් එහාට මොනවා කළත් වැඩක් නැහැ. ඒ නිසායි ජේසුස් වහන්සේ කියන්නේ ඒ ආත්මයන් වහන්සේ ලැබෙන තුරු කොහෙවත් යන්න එපා. මෙහි රැඳී සිටින්න. හරිද? ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන තුරු ගෝලයෝ යෙරුසලමට වෙලා නතර වෙලා සිටියා. ඔවුන් අඛණ්ඩව දෙවියන් වහන්සේට කතා කරමින් යාඥා කරමින් දෙවියන් වහන්සේගෙන් එම ආත්මයන් වහන්සේව ලබා ගන්න පිණිස කටයුතු කළා. ගෝලයන්ට ශුද්ධාත්මයන් වහන්සේව ලැබුණා. හරිද? ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගත්තම ඔවුන් ජේසුස් වහන්සේ කියපු විදිහට පොළව මුළුල්ලේ දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයන් බවට පත් වුණා. ඒ පිළිබඳව තමයි මේ ක්‍රියාපොතේ ජේසුස් වහන්සේ ඔසව ගැනීමට පෙර විශේෂයෙන්ම සඳහන් කරන්නේ. දැන් ශුද්ධාත්මයන් වහන්සේ ආවම තමයි ඔබ එක එක්කෙනාට දෙවියන් වහන්සේත් එක්ක මොනවද කරන්න තියෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ පැමුණුනාම තමයි ඔබට දෙවියන් වහන්සේත් එක්ක කරන්න තියෙන දේවල් වලට අදාළ බලය ලබා දෙන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ පැමුණුනාම තමයි ඔබව දෙවියන් වහන්සේ ඔබව විශේෂ කොට කැඳවන අදාළ සේවය වෙතට ඔබව යොමු කරවනු ලබන්නේ. අන්න ඒ පිළිබඳව තමයි පළමුවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙන්නේ. දැන් අපි හැමෝම මේ පරිච්ඡේදය පෙරලා ගමු. සේවය කරන අය විශේෂයෙන්ම මේ කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදය පිළිබඳව මනා අවබෝධයකින් සිටින්නට අවශ්‍යයි. ජේසුස් වහන්සේ ගෝලයන්ට දුන්න උපදෙස් පිළිබඳව සේවයට පැමිණෙන සියලු දෙනා මනා අවබෝධයකින් සිටින්න අවශ්‍යයි. ඒ වගේම මේ කොරින්ති පොතේ විස්තර කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ එක එක්කෙනාව කැඳවලා තිබෙන විදිහ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබට තිබෙන්න අවශ්‍යයි. දැන් එහෙම නැතුව දැන් මම සේවය කරනවා මම සේවය කරන්න ආසයි මට සේවය කරන්න හිතෙනවා කියලා කරන්න ගියොතින් ලොකු අමාරුවකට තමයි වැටෙන්නේ. ඒක නිසා දෙවියන් වහන්සේ උගන්වලා තියෙන නියම ක්‍රමවලට ඒ දේ කරන්න අවශ්‍යයි. 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි පහළට අධ්‍යයනය කරමු. පළවෙනි කොරින්ති පොත 12 වෙනි පරිච්ඡේදය 1 සිට 15ට. සහෝදරයනි ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලා අන්‍ය දෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවහුද එලෙසම නුඹලා ගොළු දේවතා රූප වෙතට ගෙන යනු ලැබූ බව නුඹලා දන්නොහිය. එබැවින් දෙවියන් වහන්සේගේ ආත්මයන් කර්ණ කොටගෙන කතා කරන්නා වූ කිසිවෙක් ජේසුස් වහන්සේ ශාපලත් කෙනෙකයි නොකියන බවත් ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන මිස ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි කියන්ට කිසිවෙක්ට නොපුළුවන් බවත් නුඹලාට දන්වමි. ප්‍රධානම දේ තමයි ජේසුස් වහන්සේ අපේ ස්වාමියා බව තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ කා තුලින්ද? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින්. ශුද්ධාත්මයන් වහන්සේ අපට මුලින්ම දෙන මඟ පෙන්වීම තමයි මොකද්ද? ජේසුස් වහන්සේ අපිට දීලා තිබෙන ගැලවීම. උන්වහන්සේ අපේ ස්වාමියා කියන එක තමයි උන්වහන්සේ අපිට දෙන පළවෙනිම මඟ පෙන්වීම. ඉතින් ලෝකේ බොහෝ දෙනෙක්ට ජේසුස් වහන්සේ කවුද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඔවුන්ට තේරුම් කරන්න යන්නත් බෑ. හරිද? නිකන් අපිට තර්ක කරලා පෙන්වන්න බෑ. ජේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ අපට ගෙනාපු ගැලවුම්කාරයා. ජේසුස් වහන්සේව අදහාගත්තම ඔබට ගැලවීම ලැබෙනවා කියන එක කාට හරි තර්ක කරලා පෙන්වන්න පුළුවන්ද? දේව සේවකයන් විදිහට අනාගතයේදී දෙවියන් වහන්සේට සේවය කරන්න බලාපොරොත්තු වෙන අය විදිහට ඔබ මේ දේවල් හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ජේසුස් වහන්සේ කිව්වා නුඹලා ජේසුස් වහන්සේ ඔසව ගනිද්දී ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ කිව්වා නුඹලා මේ ආත්මයන් වහන්සේව ලැබුවම බලය ලබනවා. ඉන් පසුව නුඹලා මේ ලෝකයේ සීමාන්ත දක්වා මාගේ සාක්ෂිකාරයන් බවට පත් වෙනවා. දැන් අන්න ඒ සාක්ෂිකාරයන් බවට පත් වුණත් අය තමයි දෙවියන් වහන්සේගේ සේවකයන් කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ සේවකයෙක් කියලා කියන්නේ ජේසුස් වහන්සේව ප්‍රකාශ කරන්නේ ප්‍රධාන වශයෙන්ම. දෙවියන් වහන්සේගේ මාර්ග ලෝකයට උගන්වන්නෙක්. හරි. දැන් එවැනි සේවකෙක්
හොඳින් තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙන්න ආපු ගැලවුම් කාර්යය බව තේරුම් ගන්න බෑ ශුද්ධාත්මයන් වහන්සේ නොමැතිව. හරිද? ඉතින් කිසි කෙනෙක් දේව සේවකයෝ කිසි කෙනෙක් තර්ක කරලා ජේසුස් වහන්සේගේ ස්වරූපය පෙන්වන්න ගියාට ඒක එච්චර ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. තේරුණාද? ඇයි මොකක්ද ඒකට හේතුව? අපිට තර්කයෙන් දෙවියන් වහන්සේව ඔප්පු කරන්න බෑ. හරිද? ජේසුස් වහන්සේ ගැලවුම්කාරය බව කිසි කෙනෙක්ට ඔබේ මිත්‍රයන්ට ඔබේ පවුල් වල කට්ටියට එයාලත් එක්ක වාද කරලා තර්ක කරලා එයාලට ඔප්පු කරන්න යන්න බෑ. ජේසුස් වහන්සේ තමයි ගැලවුම්කාරය බව. තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒ තර්ක වලින් ඔවුන් ගැලවීමට පැමිණෙනවද කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව දැන් මෙතන කියනවා මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන මිස ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයි කියන්නට කිසිවෙකුට නුපුළුවන් බව නුඹලාට දන්වමි. මේක තමයි ශුද්ධාත්මයන් වහන්සේ තුලට යම් කෙනෙක් පැමුණුනාම ඔහුට ලැබෙන පළවෙනිම මඟ පෙන්වීම. ඉතින් ඒක ශුද්ධාත්මයන් වහන්සේ ඔහුට ලබා දුන්නේ නැත්නම් නිකන් තර්ක කරලා දේවල් පෙන්වන්න යන්න බෑ. ඊළඟට අපි 1 කොරින්ති 12 4 වෙනි පදයේ සිට 15ට කියවමු. ඉතින් নানা ප්‍රකාර දීමනා ඇත්තේය. නමුත් එක ආත්මයන් වහන්සේය. নানা ප්‍රකාර සේවය කිරීම ඇත්තේය. නමුත් එක ස්වාමින් වහන්සේය. নানা ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේය. නමුත් සියල්ලන් තුලෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නමුත් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙක කෙනාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය. කෙසේද යත් ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද එම ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද එම ආත්මයන් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද එම ආත්මයන් වහන්සේ තුල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද වෙන කෙනෙකුට ආත්මවල විමසීමද තවත් කෙනෙකුට නානා භාෂා වර්ගද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. නමුත් ඒ එකම වූ ආත්මයන් වහන්සේ Taman කැමති ලෙස එකිනෙක කෙනාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවනසේක. ශුද්ධාත්මයන් වහන්සේ මොකද්ද කියන්නේ? ඔබ එකිනෙක කෙනාව සේවයට කැඳවන විට එකිනෙක කෙනාව කැඳවන විවිධ අංශ පිළිබඳව මෙහි විස්තර කරනවා. මේ සියලු කැඳවීම් ලබා දෙන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ තමන්ගේ කැමැත්තේ විදියට තමයි දෙන්නේ. ඔබ සමග වැඩ සිටින්නේ කවුද? මේ වෙලාවේ ඔබ එක්ක නතර වෙලා ඉන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. ඔබේ ජීවිතයේ ගැඹුරු ස්ථාන විමසන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඔබේ හදවත, ඔබ කරන ක්‍රියාවන්, ඔබ ගමන් කරන සියලු මාර්ග සමග ඔබත් සමග එකට ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ ගැන මේ ලෝකේ හොඳටම දන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ දන්නවා කාටද මොන දේද ලබා දෙන්න ඕන කියන එක. ඔබ එක එක්කෙනාට ලබා දිය යුතු දේ ශුද්ධාත්මයන් වහන්සේ තීරණය කරනවා. ඔබට කැමති වුණා කියලා දෙවියන් වහන්සේගේ එක එක සේවාවන් ගන්න බෑ. පැහැදිලිද? දැන් බොහෝ දෙනෙක් Tamanගේ කැමැත්තට සේවය කරන්න යනවා. එහෙම කරන්න බෑ. කැඳවීම ලබා දෙන්නේ ඔබ සේවය කරද්දි මොනවද කරන්න ඕන කියන එක පැහැදිලි කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. දැන් ඔබ කාගේ සේවයකටද මේ ඇවිල්ලා තියෙන්නේ? ඔබේ මොකක් හරි සේවයකටද නැත්නම් දෙවියන් වහන්සේගේ සේවයකටද මේ ඇවිල්ලා තියෙන්නේ? එහෙනම් දෙවියන් වහන්සේ තමයි තීරණය කරන්නේ ඔබ මොන සේවයද කළ යුත්තේ කියන එක. පැහැදිලිද? අපි ආස වුණා කියලා අපිට හොඳයි කියලා හිතුණා කියලා අපි තව කෙනෙක් කරනවා දැක්ක කියලා ඒක කරන්න බෑ. හරිද? ඒ දැකින අය එක එක ඒවා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබව කැඳවලා තියෙන්නේ මොකකටද කියන එක ඔබ නිවැරදිව අවබෝධ කරගත්තේ නැත්නම් ඔබට දෙවියන් වහන්සේත් එක්ක සේවය කරන්න බෑ. මේ නිසා උන්වහන්සේ කියනවා මෙන්න මේ එක් ක්‍රියාවන් එකිනෙක කෙනාට ශුද්ධාත්මයන් වහන්සේ බෙදලා දෙනවා. දැන් අපි පහුගිය දවසේ අධ්‍යයනය කළා එපීස සභාවට ලිපිය ලියද්දී ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? නුඹලගේ ඔක්කොම ක්‍රියාවන් හොඳයි. නුඹලගේ ඉවසීම හොඳයි. නමුත් නුඹලා පළමු ප්‍රේමයෙන් වෙන් වුණා. ඒ නිසා මම මොකද්ද කරන්නේ? නුඹලට ඉහලින් තබා තිබෙන පහන් රුක
ඉවත් කරගන්නවා. හරිද? පහන් රුක් 7. හරිද? ඒ පහනේ ඇත්තටම රුක් 7ක් තිබෙනවා. අන්න ඒ පහන් රුක් 7 ඉවත් කරගන්නවා කියලා ජේසුස් වහන්සේ කියනවා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? නුඹලා පළමු ප්‍රේමයට එන්නේ නැතුව ලෝකෙන් වෙන් වෙන්නේ නැතුව ලෝකයේත් එක්ක මිශ්‍ර වුණොත් මම පහන් රුක අයින් කරගන්නවා කියන්නේ මොකද්ද? මොකද්ද පහන් රුක කියලා කිව්වේ? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. හරිද? දෙවියන් වහන්සේගේ ආත්මයේ සත් ආකාර ප්‍රකාශ වීමක් පිළිබඳවත් අපි පහුගිය අවස්ථාවල ඉගෙන ගත්තා. යෙසායා පොතේ ඒ පිළිබඳව විස්තර කරලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය සත් ආකාරයකින් ප්‍රකාශ වෙනවා. සත් ආකාරයකින් ඔබට මඟ පෙන්වනවා. ඔබ හරියට දෙවියන් වහන්සේට සමීප වෙනකොට, ලෝකයෙන් වෙන්ව දෙවියන් වහන්සේට සමීප වෙනකොට මේ හත් ආකාර ආත්මයන් වහන්සේ ඔබ කෙරෙහි ක්‍රියා කරන්න පටන් ගන්නවා. හරිද? හැබැයි යමෙක් දෙවියන් වහන්සේගෙන් වෙන් වුණොත් මෙන්න මේ ආත්මයන්න් සත් දෙනා මේ පහන් රුක් 7 ඔබේ ජීවිතෙන් නිවිලා යනවා. එතකොට ඔබට ප්‍රඥාව නැති වෙනවා. එතකොට ඔබට දීලා තිබෙන ආලේපය නැති වෙනවා. එතකොට ඔබට තිබෙන දැනගැන්ම අඳුරු වෙනවා. හරිද? ඔබ දන්නෝ බයිබලයේ කියවලා තිබෙනවා. හැබැයි ඒ තුලින් කියවෙන සැබෑ අර්ථය ඔබට පේන්නේ නැති වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබෙන් ඉවත් කරගත්ත ගමන්. ඔබට කලින් දුන්න දීමනා කලින් වගේ බලයෙන් යුක්තව ක්‍රියා කරන්න නැති වෙනවා. ඔබ නිකං ඒ දීමනා අන්‍ය භාෂාව භාවිතා කළයි. හැබැයි ඒ තුලින් ඔබේ ආත්මය ඉහළට නගින එක නතර වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබෙන් පහ උන ගමන්. ඒ නිසා පළමු කොටම අපි මොකද්ද කළ යුත්තේ? අපේ ජීවිතයට සුද්ධාත්මයන් වහන්සේ කැඳවා ගත යුතුව තිබෙනවා. එසේ කැඳව ගනිද්දී ඔබ එකිනෙක කෙනාව දෙවියන් වහන්සේ විසින් කැඳවන එක එක සේවාවන් වෙතට උන්වහන්සේ ඔබ යොමු කරනවා. ඉතින් ඔබ එක්කෙනෙක්ව කැඳවන සේවයට නෙමෙයි තව කෙනෙක්ව කැඳවන්නේ. දැන් මාව කැඳවලා තියෙන සේවයට නෙමෙයි පාස්ටර් ලසිතව කැඳවලා තිබෙන්නේ. හරිද? දැන් මාව කැඳවන සේවයට නෙමෙයි ඔබ මෙතන ඉන්න අනිත් අයව කැඳවන්නේ. එක එක්කෙනාට දෙවියන් වහන්සේ දී තිබෙන සේවාවන් වෙනස්. හරිද? එක එක්කෙනා දෙවියන් වහන්සේත් එක්ක කරන්න උන්වහන්සේ අනකරලා තිබෙන වැඩ වෙනස්. ඉතින් දෙවියන් වහන්සේගේ මේ පූර්ණ සේවය පිළිබඳව, ඒ කියන්නේ එක එක අයට වෙන්වෙන් වශයෙන් දෙන දේවල් පිළිබඳව හරි අවබෝධයක් නැති වුණොත් අපිට එකිනෙක කෙනා ගැන තේරුම් ගන්න බැරි වෙනවා මුලින්ම. හරිද? ඒක නිසා හොඳින් තේරුම් ගන්න මේ මෙතන මොකද්ද කියන්නේ? එක කෙනෙක්ට මොකද්ද දෙනවා කියලා කියන්නේ? ඒ කෙසේ දෙයත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන එක්කෙනෙක්ට ප්‍රඥාවේ වචනයද, එක්කෙනෙක්ට මොකද්ද දෙනවා කියලා කියන්නේ? ප්‍රඥාවේ වචනය. අනිත් කෙනාට එම ආත්මයන් වහන්සේ කරන කොටගෙන තවත් කෙනෙකුට දැනගැන්මේ වචනය ලබා දෙනවා. තේරෙනවද? දැනුම තුලින් නොලෙජ් එක තුලින් දැනගැන්ම තුලින් තව කෙනෙක්ට මඟ පෙන්වනවා. හරිද? දැන් ප්‍රඥාවේ වචනය කියන්නේ එකක්, දැනගැන්මේ වචනය කියන්නේ එකක්. ප්‍රඥාව කියලා කියන්නේ දැන් යමක් දැකලා යම් අත්දැකීම් තුලින් මේ සමාජයේ ඔබ එකිනෙක කෙනාට මූණ දෙන්න සිදුවෙන දේවල් තුලින් ඔබට අවබෝධ වෙනවා දෙවියන් වහන්සේගේ සැලසුම් මොනව වෙන්න ඇතිද කියලා. අන්න ඒක ප්‍රඥාවේ වචනය. දැනගැන්මේ වචනය තමයි බොහෝ ගුරුවරුන්ට දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ. ඔවුන් බයිබලය පිළිබඳව හදාarලා තිබෙනවා. ඔවුන් බයිබලය තුල කියලා තියෙන දැනගැන්ම තුලින් මිනිස්යන්ට උගන්වනවා. හරිද? මේ දැනගැන්මේ වචනය. අනිත් එක තවත් කෙනෙකුට එම ආත්මයන් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද තව කෙනෙක්ට මොකද්ද දීලා තියෙනවා කියලා කියන්නේ? ඇදහිල්ල. ඉතින් ඔවුන්ට දැන් ඇදහිල්ල පවා දෙන්නේ දෙවියන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ තමයි ඇදහිල්ල ලබා දෙන්නේ. ඉතින් සමහර අය සමහර රෝගවලට බෙහෙත් අරගන්නේ නැහැ. හරිද? ඉතින් ඔවුන් කියනවා නෑ මට විශ්වාසයි දෙවියන් වහන්සේ සුව කරයි. හරිද? දෙවියන් වහන්සේ කැමති නම් මාව සුව කරයි කියලා ඔවුන් තමන්ගේ ජීවිතය නැති වෙලා ගියත් ඒ ඇදහිල්ල තුල පිහිටලා ඉන්නවා. ඒ දීමනාව කාගෙන් ආපු එකක්ද? දැන් නිකන් හිතලා කරන්න පුළුවන්. මේගොල්ලෝ මේ බෙහෙත් බොන්න නැතුව ඉන්නෝ, මාත් බොන්න නැතුව ඉන්නෝ, මෙයාලා බොන්න නැති නිසා මාත් ඉන්නවා කියලා හරියනවද? ඒම හරියන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ දෙන දීමනාවක්. ඔබ ලෝකයෙන් වෙන් වෙනකොට සුද්ධාත්මයන් වහන්සේ ඇදහිල්ල කියන දීමනාව දෙනවා. හරිද? දැන් මේ බොහෝ දෙනෙක් ඇදහිල්ල කියන දීමනාව ලබාගෙන නෙමෙයි ඉන්නේ.
ඔවුන් දේවල් කියනවා මෙහෙම වෙනවා අරම වෙනවා කියලා කියනවා. හැබැයි ඇදහිල්ල කියන දීමනාව වෙනම එකක්. ඇදහිල්ල කියන දීමනාව ආබ්‍රහම්ට තිබුණා. තේරෙනවද? ඒකනේ යා ඇදහිල්ලේ පියා කියලා කියන්නේ. ඉතින් බොහෝ දෙනෙක්ගේ ඇදහිල්ල වෙන වෙන දේවල් මතට යොමු වෙලා තිබෙනවා. වෙනත් අංශ මතට ලෝකයේ තිබෙන උපකාර ලබාගත හැකි වෙන දේවල් වලට දැන් ඇදහිල්ල යොමු වෙලා තිබෙනවා. හැබැයි ආත්මයන් වහන්සේ කෙරෙන් ලබා දෙන ඇදහිල්ල ඊට වඩා වෙනස්. ආබ්‍රහම් තමන්ගේ එකම පුත්‍රයා දෙවියන් වහන්සේ කියපු විදිහට පූජා කරන්න අරගෙන ගියා. ඇයි? ආබ්‍රහම්ට අන්න ඒ ඇදහිල්ලේ දීමනාව තිබුණා. ශුද්ධාත්මයන් වහන්සේ විසින් ආබ්‍රහම්ට එම දීමනාව ලබා දීලා තිබුණා. දැන් සමහරු රෝගවලට බෙහෙත් බොන්න නැතුව ඉන්නවා. ඒ ඇවිල්ලා ඒ ඔවුන්ට එක දීමනාව ඔවුන් එක ආත්මික මට්ටමක් පහු කරගෙන ගිහිල්ලා ඉන්නේ. දැන් ඒක තේරෙන්නේ නැති අය ඒකට විරුද්ධ වෙලා හරියන්නේ නැහැ. ඔවුන් පසුතැවිලි වෙලා එම දීමනාව අත්කර ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගෙන්. ඒ වගේම මෙතන කියනවා ආත්මයන් වහන්සේ කරන කොටගෙන එම ආත්මයන් වහන්සේ තුළ වෙන කෙනෙක්ට ඇදහිල්ලේ එම ආත්මයන් වහන්සේ තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද. තව කෙනෙක්ට මොකද්ද ලබා දෙනවා කියලා කියන්නේ? සුව කිරීමේ දීමනාව ලබා දෙනවා. දැන් සුව කිරීම කියන දීමනාවක් දෙවියන් වහන්සේ ලබා දෙනවා. දැන් බොහෝ දෙනෙක් එක එක්කෙනාගේ ලෙඩ සුව වෙන්න කියලා දෙවියන් වහන්සේට යාඥා කරමින් ඉන්නවා. හැබැයි ඒ ඇවිල්ලා දැන් දෙවියන් වහන්සේට තව කෙනෙක්ගේ සුවය උදෙසා යාඥා කරන්න යම් කෙනෙක්ව දෙවියන් වහන්සේට එයාගේ අසනීපයක් කියා සිටින්න සුව කිරීමේ දීමනාව අවශ්‍ය නැහැ. ඕනම කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවයක් තමන්ට තියෙන දෙයක් දෙවියන් වහන්සේට කියන්න පුළුවන්. හැබැයි සුව කිරීමේ දීමනාව කියලා කියන්නේ වෙනම එකක්. යමෙක්ව ඔබ යාඥා කොට සුව කරන්න නම් එම සුව කිරීමේ දීමනාව ඔබ සතු විය යුතුයි. ඒක ශුද්ධාත්මයන් වහන්සේ ඔබව විමසලා ඔබට ලබා දෙන දීමනාවක්. ඉතින් යම් කෙනෙක් ශුද්ධාත්මයන් වහන්සේ කියන මාර්ගයේ නැත්තම් ඔහුට සුව කිරීමේ දීමනාව දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ නැහැ. වෙන ක්‍රමවලින් ලබා ගන්න පුළුවන්. වෙන ක්‍රම තියෙනවා. දැන් ලෝකේ හාස්කම් කරන්න, සුව කිරීම කරන්න තව ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් ඒ එක වෙන වෙන ක්‍රමවලට ඒව ගන්න පුළුවන්. එක එක වෙන වෙන සාතන්ගේ ක්‍රමවලට එයාලට ගිහිල්ලා ඒ සාතනුත් එක්ක සමහර දේවල් සමහර අය කරනවා. හැබැයි දෙවියන් වහන්සේ විසින් ලබා දෙන සුව කිරීමේ දීමනාව අත් කරගන්න නම් ඔබ පළමු ප්‍රේමයට පැමිණ ලෝකයෙන් වෙන්ව ශුද්ධාත්මයන් වහන්සේ දෙන එම දීමනාව උන්වහන්සේ ඔබට දෙන්න අවශ්‍යයි. දැන් කවුද ඔබට සුව කිරීමේ දීමනාව දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ? දැන් ඔබට ඕනනම් ගිහිල්ලා ඒක ගන්න පුළුවන්ද? මට සුව කරන්න හිතෙනවා කියලා ගිහිල්ලා කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. කවුද දෙන්නේ ඒක? දැන් මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ Taman කැමති කෙනාට තමයි ඒක දෙන්නේ. හරිද? ඒක කැමති අයට බෙදලා දෙනවා. ඊළඟට තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද? හරිද? තව කෙනෙක්ට මොනවද දෙනවා කියලා කියන්නේ? තවත් කෙනෙක්ට දෙවියන් වහන්සේ ලබා දෙනවා ආශ්චර්ය කිරීමේ දීමනාව. හරිද? ඔහුට පුළුවන් දෙවියන් වහන්සේ තුලින් විවිධ හාස්කම් කරන්න දෙවියන් වහන්සේ සිටින බව අනිත් මිනිස්යන්ට පෙන්වන පිණිස. හරිද? දැන් එලියා හාස්කම් කළා. මෝසෙස් හාස්කම් කළා. හරිද? ඒ වගේම දෙවියන් වහන්සේත් එක්ක හිටපු බොහෝ අනාගත වක්තෘවරු සහ ඉන් පසුව ජේසුස් වහන්සේගේ ගෝලයන් හාස්කම් කළා. අන්න ඒ ආශ්චර්ය කිරීම කාගෙන්ද ලැබෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේගෙන්. දැන් ඔබට හාස්කම් කරන්න ඕන කියලා එහෙම කරන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේ එම දීමනාව ඔබට ලබා දෙන්න අවශ්‍යයි. අපි මුලින්ම මේ ශුද්ධාත්මයන් වහන්සේ දෙන දේවල් ටික බලමු. ඊට පස්සේ ඒවා ලැබෙන්නේ කොහොමද කියලා ඊළඟට අපි බලමු. ඊළඟට බලන්න තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද? වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද? තව කෙනෙක්ට මොකද්ද ලැබෙන්නේ? ධර්ම වාක්‍ය ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පිළිබඳව හරි දැනගැන්ම මිනිස්යන්ට කතා කරන්න. හරිද? දැන් අපි මේ ඔබට ධර්ම වාක්‍ය තමයි කියන්නේ. මේ දෙවියන් වහන්සේගේ මාර්ගය ඔබට උගන්වනවා. හරිද? දෙවියන් වහන්සේ ගැන අපි ඔබට කියලා දෙනවා. හරිද? අන්නේ දීමනාවක් තිබෙන දෙවියන් වහන්සේ විසින් ලබා දෙන. ඒ වගේම තවත් කෙනෙකුට ආත්මවල් විමසීම. තව කෙනෙක්ට පුළුවන් ආත්ම විමසන්න.
හරිද? ඒ දීමනාව ලබා දුන්නම ඔබට හැකියාව ලැබෙනවා යම් කෙනෙක් යම් පාපයකට වැටිලා ඉන්නවා නම් යම් කාලයක දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නවා නම් ඒ කුමක්ද ඔහුට ඇත්තටම වෙලා තියෙන්නේ? ඔහු මොන තත්වයකට වැටිලා ඉන්නේ කියන එක ඔහුගේ ආත්මය විමසලා ඔහුට කතා කිරීමේ හැකියාව දෙවියන් වහන්සේ ලබා දෙනවා. ඒක දීමනාවක්. දැන් අපි කතා කරනකොට බොහෝ දෙනෙක් දැන් ඔබට කතා කරන වෙලාවල් වලදී අපි දෙවියන් වහන්සේගෙන් අසනවා ඔබ ඇත්තටම මොකද දිය යුතු පිළිතුර. දැන් සමහර අය කතා කරද්දී මේ දීමනාව ලැබුණම සිදුවෙන දේ මම මේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ලෝකෙදී නම් මිනිස්සෙක් අහන ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්නේ. හරිද? ඔයා එක ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා අහන ප්‍රශ්නෙට තමයි අපි උත්තර දෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ සේවකයෙක් එහෙම නෙමෙයි. ආත්ම විමසීම කියන මේ දීමනාව ලබාගත් කෙනෙක් එහෙම නෙමෙයි. එවැනි කෙනෙක් සමහර විට ඔබ අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. තේරෙනවද? ඉතින් ඔබට නිකන් මුලදී ඒක මහා විකාරයක් වගේ පේන්නේ. ඇයි? ඔබ ඇහුවේ එක ප්‍රශ්නයක් උත්තර දුන්නේ වෙන එකකට. ඇයි අපි දන්නවා ඔබ ඇත්තටම වචන වලින් කතා කරලා ඔය කියපු ප්‍රශ්න නෙමෙයි ඔබට තියෙන්නේ. ඔබ හිත ඇතුලේ වෙන එකක් තියාගෙන ඔබ හිත ඇතුලේ වෙන ගොඩක් දේවල් හංගගෙන ඔබ නිකන් මතු පිටින් පේන එක ප්‍රශ්නයක් තමයි අපිට යොමු කරන්නේ. හැබැයි ඒ තුල ගැබ් වෙලා තියෙන දේ දෙවියන් වහන්සේ අනාවරණය කරද්දී ඒ ඔබට උත්තර දෙන්නේ වෙන දෙයකට. හරිද? එතකොට තමයි ඔබට ඇත්තටම තේරෙන්නේ. දැන් බලන්න ජේසුස් වහන්සේ අර ලිඳ ළඟ හිටපු සමාරිය ස්ත්‍රියට කතා කරපු විදිහ. සමාරිය ස්ත්‍රිය ඇවිල්ලා අහන එක එක ප්‍රශ්න අහනවා. අපි කොහෙද යාඥා කරන්න ඕන? අර කන්දේද මේ කන්දේද? එයා හරිම ආත්මික ස්වරූපයෙන් ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. හරිද? අපි මම යාඥා කරන්න කැමති, මම නමස්කාර කරන්න කැමති, මම මොන කන්දටද යන්න ඕන? අපේ පියවරු මේ කන්දේ යාඥා කළා. හැබැයි යෙරුසලමේ කට්ටිය කියන අනිත් කන්දේ යාඥා කරන්න ඕනලු. අපි මොකද්ද හරි නමස්කාරය? කොහොමද හරියට නමස්කාර කරන්න කියලා ඒ ස්ත්‍රිය ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අහපු විදිය බලන්න. වෙන මිනිසෙක් නම් හිතන්නේ මෙයා ශාන්‍යමයි, මෙයා හරිම ආත්මික කෙනෙක්, බලන්න නමස්කාරය ගැනමයි ප්‍රශ්න අහන්නේ, මෙයා යාඥාව ගැනමයි ප්‍රශ්න අහන්නේ මගෙන්, මොන කන්දේද අහන නමස්කාර කරන්න ඕන, බලන්න කොච්චර හොඳ ස්ත්‍රියක්ද කියලා ආත්ම විමසීමේ දීමනාව නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඔතන තියාගෙන මොකද්ද කරන්නේ? නමස්කාරය ගැන පාඩමක් උගන්වනවා. හැබැයි ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? ජේසුස් වහන්සේ නමස්කාරය ගැන කියා දෙන්න ගියාද ස්ත්‍රියට? එහෙම මුකුත් කරන්න ගියේ නැහැ. ජේසුස් වහන්සේ කිව්වා හරි. නමස්කාර කරන්න ඕනේ ඒ කන්දේවත් මේ කන්දේවත් නෙමෙයි. මං ඒක ගැන ඔයාට කියලා දෙන්නම්. හැබැයි ඔයා ගිහිල්ලා ඔයාගේ පුරුෂයාව එක්කගෙන එන්න. තේරුණාද? දැන් මෙතෙන්ට අදාළවත් නැති දෙයක්. ඒ ස්ත්‍රිය කවදාවත් අහපු නැති දෙයක්. ඒ ස්ත්‍රිය ජේසුස් වහන්සේගෙන් පුරුෂයෙක් ගැන ප්‍රශ්නයක් අහගෙන ආවෙත් නැහැ. එයාගේ පෞල් ප්‍රශ්නයක් කතා කරගෙන ආවෙත් නැහැ. ජේසුස් වහන්සේගෙන් ඇහුවේ නමස්කාරය කොහොමද කරන්න ඕන කියලා. හැබැයි ජේසුස් වහන්සේ කියනවා හරි මම ඒක කියලා දෙන්නම්. ඔයාගේ පුරුෂයාව ගේන්න. ඉතින් ස්ත්‍රිය කියනවා නෑ මට පුරුෂයෙක් නෑ කියලා. ඒ වෙලාවේ ජේසුස් වහන්සේ කියනවා නුඹ කීවා හරිය. නුඹට එක පුරුෂයෙක් නෙමෙයි, දැන් නුඹ ඉන්නේ නුඹගේ පස්වෙනි පුරුෂයාත් එක්ක. තේරුණාද? ඒ මොකක්ද කොහොමද ඒක උනේ? අන්න ඒක තමයි ආත්ම විමසීමේ දීමනාව කියලා කියන්නේ. දැන් ඔබ සමහර විට ඒ කතා කරද්දී ඔබ අහන එකට වඩා වෙනස් උත්තරයක් ලබා දෙන්නේ දෙවියන් වහන්සේගෙන් විමසුවම ඔබට දෙන පිළිතුර ඔබ අහන එකට වඩා වෙනස්. හරිද? දැන් ඔබ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි බොහෝ විට අපි ඉන්නේ. ඔබට දැන් අනිවාර්යෙන් ජේසුස් වහන්සේ ගැන ඕක තමයි හිතන්නේ. සමාරී ස්ත්‍රිය ඕක කියද්දි අනිවාර්යෙන් ජේසුස් වහන්සේගෙන් අහනවා මේ ඔයාට කවුද කිව්වේ මට පුරුෂයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා බලන්න මේ අපේ ගමේ උන් මේ සමාරී එවුන් ඇවිල්ලා මේ ජේසුස් වහන්සේ මෙහෙට පය තියන්න ඕනේ නැහැ කේලම් ටික කියලා ඔක්කොම මගේ හිටපු මහත්තුරුයි ඔක්කොම ගැන කිව්වා නේද කියලා. හැබැයි සමාරී ස්ත්‍රිය එහෙම කිව්වේ නැහැ. එයා කිව්වා මට ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමුණුණු 16ක් විදිහට අනාගත වක්තෘවරයෙක් කියලා මට හැඟෙනවා කියලා එයා කිව්වා. හරිද? එයා තේරුම් ගත්තා වැඩේ. මේ ඇවිල්ලා මේක හරියන්නේ නැහැ. මම මේ ආත්මික මූණක් පෙන්වන්න ගියා මෙයාට. මෙයා දැන් මට කියනවා පුරුෂයාව එක්කගෙන එන්න කියලා. දැන් පුරුෂයෙක් ගේන්න විදියක් නැහැ. ඉන්නේ පස්වෙනි එක්කෙනත් එක්ක.
හරිද? ඉතින් ඔහොම වුණාම සමහර අය දැන් සභාවල් ඇතුලේ හරි ප්‍රශ්න. හරිද? ඉතින් සමහර ආත්ම විමසීමේ දීමනාව තියෙන පාස්ටර්ස්ලා සමහර අයට කතා කරද්දී ඉතින් හරිම ප්‍රශ්න සභාවන් ඇතුලේ. හරිද? ඉතින් අපි සභාවන් වල බොහෝ කාලයක් සේවය කළා. ඒ ස්ථානවල සමහර විට අපි කල්පනා කරනවා ඇයි මෙයා මෙහෙම හිතුවේ? ඇයි මෙහෙම ප්‍රශ්නයක් මේ ස්ථානේ ආවේ? පස්සේ තමයි තේරෙන්නේ දෙවියන් වහන්සේ එයා හංගන් හිටපු එකක් එලිදරව් කළා. හරිද? එයා මෙච්චර කල් හංගගෙන හිටපු එකක් දෙවියන් වහන්සේ යාට කියලා. ඉතින් අපේ තුලින් කිව්වොත් ඒ මිනිස්සු ඇවිල්ලා අපිත් එක්ක තරහ වෙනවා. හරිද? ඉතින් ආත්ම විමසීමේ දීමනාව ලැබෙනකොට කුමක්ද සිදු වෙන්නේ? ඔබ බලාපොරොත්තු වෙනවට වඩා එහා ගියපු මඟ පෙන්වීමක් දෙවියන් වහන්සේ විසින් ඔබට එම දීමනාව තිබෙන පුද්ගලයා තුලින් ලබා දෙනවා. ඒක තමයි එම ආත්ම විමසීමේ දීමනාවේ ස්වરૂපය. ඒ පිළිබඳව අපි පස්සේ වැඩිදුර උගන්වන්නම්. ඊළඟට අපි ඉතුරු ටික කියවමු. තව කෙනෙකුට නානා වර්ග භාෂා. තවත් කෙනෙක්ට මොකද්ද ලැබෙනවා කියලා කියන්නේ? අන්‍ය භාෂාවේ දීමනාව. දැන් ඔබ අතරින් සමහරුන්ට අන්‍ය භාෂාවේ දීමනාව ලැබිලා තියෙනවා. හරිද? ඉතින් අපි ආස වුණා කියලා අන්‍ය භාෂාවේ දීමනාව ලැබෙන්නෙත් නැහැ. ඒක කවුද ලබා දෙනවා කියලා මෙතන කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ තමන්ගේ කැමැත්තේ විදිහට ඒක ලබා දෙනවා. ඉතින් ඔබට ඉල්ලන්න පුළුවන් ඔබට ඒකට කැමති වෙන එක හොඳයි. ඉතින් එතකොට ශුද්ධාත්මයන් වහන්සේ තීරණය කරයි ඔබට අන්‍ය භාෂාව දෙනවද? එම භාෂා තේරුම් ගැනීමේ දීමනාව ලබා දෙනවද කියන එක ශුද්ධාත්මයන් වහන්සේ තීරණය කරයි. මේ සියල්ල තමන් කැමති ලෙස ආත්මයන් වහන්සේ තමන් කැමති ලෙස එකිනෙක කරාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවනසේක. මොකද්ද කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ මේ සියලු දීමනා එක එක්කෙනාට වෙන්වෙන් වශයෙන් බෙදලා දෙනවා. බෙදලා දීලා එම දීමනා ක්‍රියාත්මක කරවන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ විසින්. හදිස්සියවත් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් වෙන් වෙලා හිටියොත් ඔබට මේ කියන කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ. හරිද? ඔබ සමහර විට ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කාලේ ලැබුණු දීමනාවක් දෙකක් ඔබට තියෙන්න පුළුවන්. හැබැයි මේ අනෙකුත් දේවල් අනෙකුත් දීමනාවන් බලයෙන් යුක්තව ඔබ තුල ක්‍රියා කරවන්න නම් කවුද සිටින්න ඕන? ශුද්ධාත්මයන් වහන්සේ ඔබව විමසලා මේ දීමනා ලබා දෙනවා. ඒ වගේම තව දෙයක් කරනවා. මොකද්ද? ඒ දීමනා ක්‍රියා කරවන්නේ කවුද? මේ අන්තිමට මොකද්ද කියන්නේ? 11 වෙනි පදේ. මේවා කැමති විදිහට බෙදා දීලා මේ සියල්ල කරවනසේක. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ සියලු දීමනා ඔබ තුල ක්‍රියාත්මක කරවන්නේ. දැන් තේරෙනවද ශුද්ධාත්මයන් වහන්සේ නැතුව ඔබට මුකුත් මේ සේවය කරන්න බෑ කියලා? හරිද? දැන් පුළුවන් ද Tamanට කැමති විදිහට ගිහිල්ලා මං සේවය කරන්න කැමති මට මෙහෙම මේ හිතුණා මං සුභාරංචිය දෙන්න කැමතියි කියලා ගිහිල්ලා කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මුලින්ම කාවද ඔබ තුල ඔබ ලබා ගන්න ඕන. ඒක තමයි ජේසුස් වහන්සේ ගෝලයන්ට කියන්නේ උඹලා නිකන් යන්න එපා. ගෝලයෝ අහනවා අර දැන් කරනවද? දැන් රාජ්‍ය එනවද? එහෙනම් දැන් කරමුද? ගෝලයෝ දැන් කරන්න හැදුවේ. හැබැයි ජේසුස් වහන්සේ කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ නකන් කොහෙවත් යන්න එපා. මෙන්න මෙහෙට වෙලා ආත්මයන් වහන්සේගේ බෞතිස්මය ලැබෙනකන් සිටින්න අවශ්‍යයි. තේරුණාද? ඉතින් ඔබ සියලුම දෙනා දැන් ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය ලැබීම සඳහා මේ සතිය පුරා සූදානම් වෙන්න අවශ්‍යයි. හරිද? දැන් ජේසුස් වහන්සේව ඔසවගත්ත දිනය අපි පහුගිය අවස්ථාවේ කියලා දුන්නා. ඒ ඔසව ගැනීමෙන් දින කිහිපයකට පසුව ගෝලයන්ට ශුද්ධාත්මයන් වහන්සේව ලැබුණා. ඒක තමයි පෙන්තකොස්ත දවස කියලා කියන්නේ. පෙන්තකොස්ත දවසේදී අර උඩුමහල් ශාලාවක ගෝලයෝ 120ක් යාඥා කර ඉද්දී ශුද්ධාත්ම බෞතිස්මය ලැබුණ විදිහ ඔබ කියවලා ඇති. ඔබ අහලා ඇති මීට කලින්. අන්න ඒ සිදුවීම තව දින කීපයකින් පැමිණෙන්නට නියමිතයි. හරිද? තව දවස් ගානකින් ඒ පෙන්තකොස්ත දිනය පැමිණෙනවා. දැන් ඔබ මේ කාලේ වැඩි අවධානයක් දිය යුත්තේ කුමකටද? මේ දිනවල ඔබ ලෝකයෙන් වෙන්ව පළමු ප්‍රේමයට පැමිණ මෙන්න මේ ශුද්ධාත්මයන් වහන්සේව අත්කර ගැනීම සඳහා කැප වෙන්න අවශ්‍යයි. එසේ මේ සතිය හරිද? දැන් මේ අදින් පටන් ගන්න මේ ඊළඟ සතිය දක්වා මේ දින ගණනාව ඔබ මුළු අරමුණ විය යුත්තේ කුමක්ද? ශුද්ධාත්මයන් වහන්සේව ඔබේ ජීවිතයට කැඳවා ගැනීම. දැන් බොහෝ දෙනෙක් ශුද්ධාත්මයන් වහන්සේගෙන් වෙන්ව සිටිනවා. මේ කාලේ බොහෝ දෙනෙක් යාඥා කරනවා. හරිද? පූජාවන් ගේනවා. හැබැයි දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව බොහෝ දෙනෙක්ගෙන් ඉවතට අරගෙන තියෙනවා.
එතකොට තමයි එක එක අනවශ්‍ය ගොඩාක් දේවල් ඔබ ධෛර්යයටපත් වෙන්නේ, ඔබට දෙවියන් වහන්සේගේ සැලැස්ම කරගන්න බැරි වෙන්නේ, ඔබට දෙවියන් වහන්සේ උගන්වන දේ තේරෙන්නේ නැති වෙන්නේ, දෙවියන් වහන්සේ කැඳවන සේවය ඔබට කරගන්න බැරි වෙන්නේ. මේ සියලු දේ සිද්ධ වෙන්නේ ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ නැති වුණාමයි. හරිද? ශුද්ධාත්මයන් වහන්සේ නැති වෙන්නේ නිකන් නෙමෙයි. ජේසුස් වහන්සේ තමයි ශුද්ධාත්මයන් වහන්සේව ඔබෙන් ඉවතට අරගන්නේ. ඒකට හේතුව ඔබ ලෝකයේ දේවල් සමග නැවත මිශ්‍ර වීම. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගෙන් පහවෙන්න තිබෙන ප්‍රධානම හේතුව තමයි ඒක. නැවත ගිහිල්ලා අතහැරපු දේවල් වෙතට ආයි ගමන් කිරීම. ආයි දෙවියන් වහන්සේට දක්වපු ප්‍රේමය ආයි මග නතර කරලා ලෝකයට ආයසරයක් ඇලුම් වීම. ලෝකෙන් වෙන් වුණ අය ආයි ගිහිල්ලා ලෝකයේත් එක්ක එකට එකතු වීම. පරණ යාළුවන්ගෙන් වෙන් වුණා නම් ආයි වෙන් වෙන්න. තේරෙනවද? මම ඔබට කලිනුත් කිව්වනේ මට ගොඩාක් යාළුවෝ හිටියා ඉස්සර. හැබැයි දැන් ඒ පරණ යාළුවෝ කවුරුවත් නැහැ මාත් එක්ක. හරිද? වෙන් වුණා නම් වෙන් වෙන්න ඕන. ආයි මේක දෙකක් බෑ. හරිද? එහෙම යාලා පවුනේ, යාලගේ හිත මෙව්ව වෙයිනේ. ඒ යාලගේ හිත මෙව්ව වෙන එක බල දෙවියන් වහන්සේගේ සේවය කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔබ වෙන් කරවල තමයි ගමනක් රැගෙන යන්නේ. ඒක නිසා පරණ දෙයින් වෙන් වෙන්න අවශ්‍යයි. පරණ හිතමිත්‍රකම් ඔබව පාපයට යොමු කරවපු, ඉස්සර ඔබව විවිධ දේවල් වලට වැරදි පරණ ප්‍රේම සම්බන්ධකම්, ඒ වගේම එකිනෙකෙනත් තිබුණු වැරදි ඇසුරු කිරීම, ඔබව නිතර පාපයට යොමු කරපු අය එක්ක තිබුණු ඇසුර, එක එක්කෙනත් එක්ක කේලම් කියන්න පුරුදු වෙලා හිටියනම් අන්න ඒ අයත් එක්ක තියෙන ඇසුර. හරිද? නැන්දලත් එක්ක අක්කලත් එක්ක කෝල් අරගෙන අරමයි මෙහෙමයි කියලා පැය ගණන් කතා කර එක එක්කෙනාගේ විස්තර කතා කර ඉන්න පුරුදු වෙලා හිටියනම් දැන් මේ ඔක්කොම සම්බන්ධතා අතාරින්න ඕන. දැන් ඒකයි මේකයි දෙකක් බෑ. එක්කෝ ඔබ දෙවියන් වහන්සේගේ සේවය කරන්න ඕන, එක්කෝ ඒ පරණ කට්ටියත් එක්ක එකතු වෙලා ඒවම කතා කර ඉන්න ඕන. හරිද? පරණ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ පරණ දේවල් මතක් කර කතා කරන්න. දැන් ඕක කර දෙවියන් වහන්සේගේ සේවය කරන්න බෑ. පරණ යාළුවෝ ඇවිල්ලා බොනකොට ඔබ පැත්ත කරලා බලන් ඉන්නවා. මේම කරන්න බෑ. ඔබට කවදාවත් දෙවියන් වහන්සේගේ සේවකයෙක් වෙන්න බෑ. හරිද? ඉතින් කිසිසේත්ම ඔබ ඔවුන්ට ඉඩ දෙන්න එපා. හරිද? ඔබ එවැනි අය ඔබේ පරණ යාළුවෝ සෙට් එකක් කොහේ හරි එකතු වෙනවා නම් එතනට ගිහිල්ලා බලන් ඉන්න නම් එපා. එතනින් වෙන් වෙන්න. ඒ මිත්‍රකම් දැන් ඇති. දැන් දෙවියන් වහන්සේ කියන සැලැස්මට එන්න. දැන් මම මේ කියන්නේ ස්වර්ගයට යන විදිය සහ දෙවියන් වහන්සේගේ සේවකයෙක් වෙන විදිහ. දැන් ඇත්තටම සේවකයෙක් වෙන්න ඕන නම් මේ විදිහට කරන්න. එහෙම නැත්නම් ඔබට කැමති විදිහකට ගිහිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. වෙන්වීමක් නැතුව ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පරණ යාළුවෝ ඔවුන් ඇවිල්ලා ඔබව පොළඹවයි එක දේවල් වලට. අපි මෙහෙම කරමු, අරම කරමු, අපි ඉස්සර වගේ සෙට්ටමු බං, මොකද්ද? ඇයි බං ඔබ පැත්තකට වෙලා ඉන්නේ? අපි ආයේ කරමු, පොඩ්ඩක් ගමු, එක කතන්දර කියයි. හරිද? ඉතින් එක නෑදෑයෝ අක්කලා නැන්දලා කතා කරලා කියයි අපි මතකද ඉස්සර කරපු දේවල්, අරයාගේ හැටි මෙහෙමයිනේ, මෙයා මෙන්න මේකක් කරලා තියෙනවනේ, ආයි ඇදලා ගනි එක දේවල්. දැන් ඔබ කෙලින්ම මේ සම්බන්ධතා එයා ඒ නිකන් අනවශ්‍ය දේවල් කතා කරගෙනකොට එතනින්ම නතර කරලා ඔබ වෙන් වෙන්න. දැන් මේ සතියේ ඔබ ප්‍රධානම මේ දේ කරන්න අවශ්‍යයි. එහෙම වුණොත් තමයි ඔබට දෙවියන් වහන්සේගේ පළමු ප්‍රේමයට එන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ මුලින් මොකද්ද කිව්වේ? දැන් ඔබ මුලින් ගැලවීම ලැබපු කාලේ, දෙවියන් වහන්සේට මුලින්ම සේවයට කැපවෙච්ච කාලේ ඔබ මොකද්ද කිව්වේ? මට මේ ලෝකෙ මුකුත් ඕනේ නැහැ. මට පරණ මුකුත් ඕනේ නැහැ, යාළුවෝ ඕනේ නැහැ. මං දෙවියන් වහන්සේට මුළුමනින් කැප වෙනවා කියලා කිව්වා. දැන් පහු වෙනකොට මොකද්ද වෙන්නේ? ආයි අර පරණ දේවල් ඕන වෙනවා. හරිද? එහෙම කරන්න බෑ. අතෑරියා නම් අතෑරියා. අතෑරපු දේ ආයි ගන්න යන්න බෑ. පළමුව ඔබ ලෝකෙට ප්‍රේම කළා. ඒ ලෝකෙට ප්‍රේම කරපු එක අතහැරලා දෙවියන් වහන්සේට ප්‍රේම කරන තත්වෙට ආවා. දැන් ආයෙ ගිහිල්ලා ලෝකෙට ඇලුම් වුණොත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබට නැති වෙනවා. නිකන් කියන්න එපා මම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා, අරකයි මෙහෙමයි, මම දෙවියන් වහන්සේට ආදරෙයි. ඒ නිකන් මේ අපිව රවට්ටන්න කියන කතා හරියන්නේ නැහැ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ දන්නෝ ඔබ ඇත්තටම ආදරේද නැද්ද? ඔබේ හදවත දන්නෝ. උන්වහන්සේ ඒකනේ කියන්නේ එපිස සභාවට. ගොඩක් දේවල් කරනවා, ඉවසීමක් තියෙන, ඔක්කොම හොඳයි. හැබැයි මට පේනවා ඔබ ලොකු තැනකින් වැටිලා ඉන්නවා. ඔබට පළමු ප්‍රේමය නැහැ. මුලින් ඔබ ඔක්කොම අතෑරියා. දැන් ආයෙ උඹ ඒකට ආස වෙලා ඉන්නවා. ඒ නිසා පහන් රුක මං ඉවත් කරනවා. තේරෙනවද? පහන් රුක ඉවත් කරාට පස්සේ දෙවියන් වහන්සේගේ මහිමය ඔබෙන් පහ වෙලා ගියාට පස්සේ මේ
ඔබ ඉගෙනගත්ත කිසිදු දීමනාවක් ඔබ තුල දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරවන්නේ නැහැ. ඒවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබව විමසලා ඔබට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ සතියේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම සඳහා වෙන් වෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි මේ ඉදිරියේදී මේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් අපිට ලබා දෙන මේ දීමනාවන් අපේ තුල ක්‍රියා කරන විදිහ ඒ දීමනාවන් තුලින් එක එක්කෙනාව එක එක සේවාවන් වලට යොමු කරන විදිහ මේ සියලු දේ අපි ටිකෙන් ටික ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ඔක්කොම ඉගෙන ගන්න කලින් ඔබ තේරුම් ගන්න අවශ්‍ය මුල්ම දේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ නැති වුණොත් මේ එක දීමනාවක්වත් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට සේවයට කිසිදු කැඳවීමක් දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ නැහැ. හරිද? නිකන් මේක මේ අත උස්සලා කරන්න පුළුවන් සේවයක් නෙමෙයි. හරිද? ඔබ විමසලා දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන්න අවශ්‍යයි සේවය. ඒ නිසා දෙවියන් වහන්සේක ලබා දෙන්න නම් උන්වහන්සේ කියන විදිහට වෙන්ව උන්වහන්සේ කියන මාර්ගයට පැමිණෙන්න එවිට මුලින්ම සිද්ධ වෙන්නේ ඔබ තුල ආත්මයන් වහන්සේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතනින් එහාට ඔබ හිතන්න ඕනේ මම සුව කිරීමේ දීමනාව ලබා ගන්නවද, මම ආත්ම විමසීමේ දීමනාව ලබා ගන්නවද, මම ආශ්චර්ය කරන දීමනාව ලබා ගන්නවද, මම දේව වචනේ උගන්වන දීමනාව ලබා ගන්නවද. ආයේ මේ ඕක හිත ඉන්න ඕනේ. ඒක කවුද ලබා දෙන්නේ? හරිද? ශුද්ධාත්මයන් වහන්සේ ලබා දෙන්නේ. දැන් ඔබ මොකද්ද කරන්න ඕන? ජේසුස් වහන්සේ ගෝලයන්ට මොකද්ද කිව්වේ? දැන් මම පොරොන්දු වෙච්ච පොරොන්දුව වන ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන තුරු මෙහෙට වෙලා ඉන්න. එතකන් සේවය නිකන් කරන්න යන්න එපා. දැන් මේ සතියේ ඔබෙන් දෙවියන් වහන්සේ කිසිම සේවයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. තේරෙනවද? දැන් මේ කියන දේ අහන සියලු දෙනාට දෙවියන් වහන්සේ කියනවා ඔබ මේ සතියේ සේවය නොකලට කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න. හරිද? සේවය කරන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්න නැතුව නිකන් ගිහිල්ලා දේවල් කරන්න යන්න එපා. ලොකු අවුලක් තමයි එතකොට වෙන්නේ. ඒක නිසා මුලින්ම මේ සතිය ශුද්ධාත්මයන් වහන්සේව අත්කර ගැනීම සඳහා ඔබ විසින් කැප කළ යුතුව තිබෙනවා. හරි. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට ස්තුති කරමු. මේ සියලු දීමනාවන්, මේ සියලු කැඳවීම්, මේ සියලුම ආලේපය දෙවියන් වහන්සේගේ සේවයට අවශ්‍ය සියලු මඟ පෙන්වීම ලබා දෙමින් අප සමග සිටිමින් එම සේවාවන් අප ලවා කරවන්නේ 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ කියන විදිහට ශුද්ධාත්මයන් වහන්සේ විසිනුයි. ඒ වගේම ක්‍රියාපොතේ පළමුවෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා නුඹලා ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන තුරු යෙරුසලමෙන් අහක්ව නොගොස් එහි රැඳී සිටිමින් නුඹලාට පොරොන්දු වූ පොරොන්දුව වන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බෞතිස්මය ලබා ගැනීම පිණිස කැප වෙන්න කියලා උන්වහන්සේ තම ගෝලයන්ට උගන්වනවා. මේ සතියේ දෙවියන් වහන්සේ ඔබව මෙන්න මේ උදෙසා ඔබේ ආත්ම යොමු කරන්නට උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒ නිසා මේ සතියේ ඔබ කරන සේවාවන් මදකට නතර කරන්න. ඔබ කියපු සුභාරංචිය කියන්න ගියපුවා, ඔබ එක එක්කෙනා වෙනුවෙන් මැදහත් වෙලා යාඥා කරපුවා, එක එක්කෙනාට දේවල් කියලා දෙන්න ගියපුවා පොඩ්ඩක් නතර කරලා මේ සතියේ ඔබ විමසලා බලන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්නවද නැද්ද? ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙලා ආත්මයන් වහන්සේව ලබාගෙන දින්නේ. ලබාගෙන ඉන්නව නම් උන්වහන්සේ එහෙමනම් ක්‍රියා කරයි. හැබැයි ඔබ මාස ගාණක් යාඥාවක් නැතුව, ඔබ මාස ගාණක් ලෝකේ දේවල් වෙතට අවධානය දීගෙන ඉඳලා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉඳලා පස්සේ කියන්න එපා මං සේවය කරනවා කියලා. නිකන් මම සේවකෙක්, මම දෙවියන් වහන්සේට අහවල් සේවය කරා, මම යාඥා කළා අහවල් එක්කෙනා සුව වුණා. පිස්සු කතා කරන්න එපා දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව. හරිද? ඒක නිසා දෙවියන් වහන්සේට ලං වෙන්න. ලං වෙලා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ලබා ගැනීම සඳහා මේ සතිය කැප කරන්න අවශ්‍යයි. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු උන්වහන්සේගේ ආත්මය මේ සතිය පුරා ලබා ගන්නට උන්වහන්සේගේ කරුණාව අපිට ලබා දෙන්න කියලා. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. දෙවියන් වහන්සේගේ සේවකයන් වගේම උන්වහන්සේට සේවය කරන්න බලාපොරොත්තු වෙන අය, ඒ වගේම දැන් මේ දේශනාව සේවකයන් අසාගෙන සිටිනවා. දැන් ඔබ සියලු දෙනාට මේ කියන්නේ ඔබ ආත්මයන් වහන්සේගෙන් වෙන්ව සිටිනවා නම් නැමතේම ආත්මය ලබන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම දේව සේවයට තාම පැමිණිලා නැති අය. ඔබ සියලු දෙනාත් දෙවියන් වහන්සේගේ ආත්මය අත් කරගන්න අවශ්‍යයි.
එහෙම නැති වුණොත් ඔබ ඇදහිල්ලෙන් වැටෙනවා. ඔබට තිබෙන ඇදහිල්ලත් නැති වෙනවා. ඒ නිසා ඔබේ ඇදහිල්ල ආරක්ෂා වෙන පිණිස ඔබේ ඇදහිල්ල තවදුරටත් දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න අවශ්‍යයි. සමහර විට ඔබ සේවය කරන්නේ නැති වෙන්න පුළුවන් තාම. ඒ වුණාට ඔබ දෙවියන් වහන්සේ මත ගොඩ නැගිලා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සිටින්නට නම් ඔබ උන්වහන්සේගේ ආත්මය අත් කරගත යුතුයි. එහෙම නැති වුණොත් ඔබේ ඇදහිල්ල වෙන ලෝකේ වෙනත් දේවල් මතට, මුදල් මතට, ඔබේ රැකියාව මතට, ආදායම් මාර්ග මතට, මිනිස්යන් මතට, මේ පොළවේ රාජ්‍ය බලය මතට ඔබේ අවධානය, ඔබේ ඇදහිල්ල ගමන් කරනවා. එහෙම කරගන්නේ නැතුව දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තියාගෙන ඉන්න නම් ඔබ සියලු දෙනා ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ සියලු දෙනාට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේව නැවත ලබා ගන්න උදව් කරන්න දෙවියන් වහන්සේ. මේ සතිය පුරා ඔවුන්ට වෙන්වි කැපවි ලෝකේ ඔවුන් මෙච්චර කාලයක් ඇබ්බැහි වෙමින් වැටෙමින් සිටිය දේවලින් වෙන්වි ශුද්ධාත්මයන් වහන්සේව නැවත අත්කර ගැනීමට මේ සියලු දෙනාට ඔබ වහන්සේ මෙතෙන් සිට උපකාර කරන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ස්තුති වේවා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා 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 හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. නුඹ පළමු ප්‍රේමයෙන් වෙන් වුණොත් නුඹට ඉහළින් තබා තිබෙන මහිමය, නුඹට ඉහළින් තබා තිබෙන පහන් රුක ඉවත් කරගන්නවා කියලා දෙවියන් වහන්සේ කියනවා. එබැවින් පශ්චාත්තාපව නැවත ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න නුඹලා තුල අවුලුව ගන්න පිණිස උන්වහන්සේට කැප වෙන්නට සිත් යොමු කරන්න මේ සතිය පුරා. පහුගිය දවස්වල ඔබගේ අරමුණු වෙන දේවල් වලට යමුනා වෙන්න පුළුවන්. නමුත් දැන් මේ සතිය ශුද්ධාත්මයන් වහන්සේව නැවත අත්කර ගන්න නම් ඔබ දෙවියන් වහන්සේ වෙතට ඔබේ සම්පූර්ණ අවධානය ලබා දිය යුතුව තිබෙනවා. ඔබට ස්තුති වේවා. මේ වෙලාවේ මේ වචන අසාගෙන සිටින මේ ලෝකයේ විවිධ ස්ථානවල විවිධ රටවල් වල ඉඳගෙන මේ ඔබගේ වචනයට සවන් දෙන සියලුම දෙනා ඔබගේ හස්තයට කැප කරනවා. ඔවුන් ලෝකයේ කුමන ස්ථානයක සිටියත් ඔවුන්ට ඔබ වහන්සේ වෙතට කැප වී නැවත වතාවක් නැති වී ගියපු ශුද්ධාත්මයන් වහන්සේ ඔහු තුල අවුලුව ගන්න උදව් කරන්න. යමෙක්ගේ පහන් නිවී තිබේ නම්, යමෙක් තුල ශුද්ධාත්ම ගින්න නිවිලා ගිහිල්ලා නම් නැවත එම ගින්න අවුලුව ගන්නට ඔබ වහන්සේ උන්ට උපකාර කරන්න ස්වාමින් වහන්සේ. යමෙක් ඇදහිල්ලෙන් දුර්වල වී සිටිනම්, යම් සේවකෙක් ඔබ වහන්සේ විසින් කැඳවපු යම් දේවදාසයෙක්ට ඔවුන්ට ඒ දී තිබෙන දීමනාවන් නිසි ලෙස ක්‍රියාත්මක කරගන්න බැරුව, ඔවුන්ට දී තිබෙන සේවය නිසි ලෙස කරගන්න බැරුව සිටිනවා නම් නැවත ඔවුන්ට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේව අවුලුවගෙන ඔබගේ සැලැස්ම තුල බලවත් වෙනට ඔබ වහන්සේ උදව් කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ මේ සියලු දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට කැප කරනවා ස්වාමීන් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමෙන්.